Welcome to Genius EduZone in Kandy. Today I am going to teach you students a historic topic in grade 11 book called The Establishment of British Power in Sri Lanka. Today my topic is what? Establishment of British power in Sri Lanka. Students, already you know Sri Lanka was ruled by three European nations, namely Portuguese, Dutch and English. දරුවනේ අද මම ඔබට කතා කරන්නේ 11 ඉතිහාස පොතේ තිබෙන මාතෘකාවක් ගැන. ඒ මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ඔබ දන්නවා දැනටමත් යුරෝපානු ජාතීන් තුනක් විසින් ශ්‍රී ලංකාව පාලනය කළා. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් වශයෙන්. Students, English arrived here in 1796. English arrived here in 1796. When English arrived here, Sri Lanka's coastal areas was ruled by Dutch or Hollands. 1796 තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් ආවේ. බ්‍රිතාන්‍යයන් එන විට ලංකාව පාලනය කළේ, ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළේ ඕලන්දක්කාරයන්. නැත්නම් ලන්දේසීන් කියලාත් කියනවා. Before go to the deeper subject matter, we should discuss why British paid their attention to our country. There are two major reasons. What are them? First one is the geographical location. Second one is the valuable items can be obtained by Sri Lanka such as cinnamon. එතකොට ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු කිරීම සඳහා කරුණු කාරණා ප්‍රධාන වශයෙන් දෙකක් බලපෑවා. එකක් තමයි ලංකාවේ පවතින පිහිටීම. අනෙක තමයි ශ්‍රී ලංකාවෙන් ලබාගත හැකි වටිනා දේවල්, හරියට කුරුදු, මෙන්න මේ වගේ දේවල් නිසා ඔවුන් අවධානය යොමු කළා. මගේ මීළඟ කතාව, මීළඟ කොටස How British arrived to Sri Lanka. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් ආවේ කොහොමද? When British arrived to Sri Lanka, Sri Lanka was ruled by Dutch. Sri Lanka was ruled by Dutch. In an opportunity, Dutch country, otherwise Holland, was invaded by France. The result was the stadtholder of Holland fled away to British for protection. British agreed to give protection for stadtholder of Dutch, otherwise Holland, and they provided the protection to stadtholder, detaining him in Kew Palace. දරුවනේ මේ අතරතුර පොඩි ප්‍රශ්නයක් වෙනවා එංගලන්තයේ ලන්දේසීන් සහ නැත්නම් ඕලන්දයේ සහ ප්‍රංශයන් අතර. මේකෙදී ඕලන්දයේ හිටපු පාලකවරයා, ඔහුට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටැඩ් හෝල්ඩර්, ඔහු පැනලා යනවා එංගලන්තයට ආරක්ෂාව පතාගෙන. එහිදී සිද්ධ වෙන්නේ එංගලන්තකාරයන් ඔහුට ආරක්ෂාව දීමට එකඟ වෙනවා කිව් කියන මාලිගාවේ රඳවගෙන. මොකද මේ මාලිගාවේ නම කිව් මාලිගාව. The palace is called Kew Palace. British obtained a letter from the stadtholder, Dutch stadtholder, handing over all the coastal areas in Sri Lanka under the Dutch to British. මොකද උනේ? දැන් මේ Kew Palace එකේ නවත්වාගෙන ආරක්ෂාව ලබා දෙන ස්ටැඩ්හෝල්ඩර් වරයා නැත්නම්
ඕලන්දයේ පාලකවරයාගෙන් ලියුමක් ගන්නවා බ්‍රිතාන්‍යයන් ලංකාවේ පවතින සියලුම මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර දෙන්නේ කියලා. මෙන්න මේ ලියුමට කියනවා Q letter එක. මොකද්ද මේ ලියුමට කියන්නේ? Q ලියුම, Q ලිපිය. According to the Q letter, British brought here that letter and handed over then Holland governor in Sri Lanka called Van Engelbrecht. බ්‍රිතාන්‍යයන් මොකද කරන්නේ? මේ ලියුම අරගෙන ලංකාවට ඇවිල්ලා එවකට ලංකාවේ ලන්දේසි පාලකයා වෙන Van Engelbrecht මතක තියාගන්න දරුවනේ නම Van Engelbrecht හට මේ ලියුම බාර දෙනවා. මොකද්ද ඔබ හිතන්නේ? Van Engelbrecht එකඟ වුණාද මේ ලියුම පිළිපදින්න? What about the idea? Did Van Engelbrecht got the letter and agree to hand over all the coastal areas for the British? Never. එහෙම වුණේ නැහැ. Therefore, British started to battle with Dutch in Sri Lanka to capture all the coastal areas to them. එතෙන් සිට මොකද කළේ? බ්‍රිතාන්‍යයන් සටන් ආරම්භ කළා ලන්දේසිකාරයන් සමග මේ ඔවුන් සතුව තිබෙන සියලුම මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් යටතට ගැනීමට. තවත් කාරණයක් මෙහිදී කියන්න ඕන මම. Before Sri Lanka was invaded by British, 3 British diplomats arrived here. ශ්‍රී ලංකාවට මෙහෙම ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට කලින් ඩිප්ලොමැට්ස්ලා නැත්නම් බ්‍රිතාන්‍ය නිලධාරීන් කණ්ඩායමක් මීට බොහොම කලින් ඇවිල් හිටියා ලංකාවට ඩිප්ලොමැට් සර්විස් එකට. ඒ තමයි ජෝන් පයිබර්ස්, හිව් බොයිඩ් සහ රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන දෙදෙනා. මේ පිළිබඳව දරුවනේ තවත් තොරතුරු ඉදිරි පාඩමකදී මම ඔබත් සමග කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. Further details I would like to discuss with you students in due course. එතෙක් ඔබ සියලු දෙනාටම අයුබෝවන්